ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිත මරණ 290ක් දක්වා ඉහළට. ඊයේත් වැඩිම ආසාදිතයන් කොළඹි. නවීන් සහ අර්ජුන එජාප තනතුරු වලින් ඉවත්වීමට හේතු කියයි. පක්ෂයේ ප්‍රතිසංස්කරණ අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම. වරාය නැගෙනහිර පාර්යන්තය ගැන ජනපතිගෙන් ප්‍රතිඥාවක් ඉල්ලා ගාල්ලෙන් ජනතා පෙත්සමක් ඇරඹේ. ඇස්ට්‍රසෙනෙකා සමාගම සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-liter Coke and get a glass free. දුරුතු පුරපසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. වසරේ පළමු පුරපසළොස්වක පොහොය වන දුරුතු පොහොය සියලුම බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ එය බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම හේතු කොටගෙනයි. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය ප්‍රමුඛ කරගත් දුරුතුපුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුද්ධත්වයෙන් නවවන මාසයේදී ප්‍රථම වරට ලක්දිවට වැඩමවීම සනිටුවහන් කරමින් බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළේ අද වැනි දුරුතපුර පසළොස්වක පොහෝ දිනකයි. එවක විසූ යක්ෂ ගෝත්‍රකීන් දමනය කිරීම සඳහා බුදුන් වහන්සේ මෙලෙස ලක්දිවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. සුමන සමන් දිව්‍යරාජ්‍යයට බුදුන් වහන්සේ ලබා දුන් කේශ ධාතුන් තැන්පත් කර මහියංගනය දාගැබ ඉදිකිරීම, තුන්බෑ ජටිලයන් දමනය, බිම්බිසාර රජු වේළුවනාරාමය පූජා කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් බෞද්ධයන්ට දුරුතු පොහෝ දිනය වැදගත් වනවා. ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථානවලට රැස්ව එය සිහිපත් කරමින් ආගමික වතාවත්වල නිරත වනවා. මේ අතර කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර ඊයේ රාත්‍රියේ කැලණි විහාරයේ උඩමළුවේදී චාරිත්‍රානුකූලව ගමන් කිරීම සිදු කළා. නිරෝධහයින නීතිරීති හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර පෙරහැර පැවැත්වීම හේතුවෙන් ජනතාවට එය නැරඹීම සහ පෙරහැර අංග සීමා කර තිබුණා. මෙවර පෙරහැරේ සධාතුක කරඬුව බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා අතැතිව වැඩමවීම විශේෂත්වයක්. උඩරට පහතරට සබරගම සහ ද්‍රවිඩ නර්තනාංග කිහිපයකින් පෙරහැර විචිත්‍රවත් කෙරුණා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස හිමිවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් අද පෙරවරුවේ මෙරටට හිමි වුණා. එයා ඉන්දියා ගුවන්යානයකින් රැගෙන එන්නත් ඔගිය නිල වශයෙන් භාරගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. අද පෙරවරු 11:30ට පමණ එන්නත් රැගත් ගුවන්යානය මෙරටට ළඟා වූ අතර එන්නත් ඔගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන්තොටුපළේදී භාරගනු ලැබුවා. එන්නත් ඔගේ අද පස්වරුවේ මෙරට රෝහල් 6ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට සිට එන්නත් කරණය ආරම්භීමට නියමිතයි. 29 වන දින ලංකාවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක මේ එන්නත් කිරීම ආරම්භ කරනවා. ජාතික රෝහලත් කොළඹ උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙකත් හෝමාගම මුල්ලේරියාව සහ IDH රෝහල් කියන ඒ රෝහල් තුනත් කියන මුළු රෝහල් 6 මේ සඳහා අපි යොදා ගන්නවා. ඒ රෝහල් වල කාර්ය මණ්ඩලය දවස් 3ක් හෝ 4ක් වගේ කාල සීමාවක් තුල මුළු කාර්ය මණ්ඩලයෙන් 25% පමණ දල වශයෙන් එක දිනකට එන්නත් කරමින් දවස්
දවස් 4ක් පමණ මේක කරගෙන යනවා. හැකි ඉක්මනින් ඕ විලාවට ලබන සතියේ හරියටම මේ දිනේ තාම නිශ්චිතවම කියලා නැහැ. දින සිට අනිවාර්යයෙන්ම අනිකුත් රෝහලත් මේ කාර්ය මණ්ඩලය සඳහා මේ එන්නත් දීම ආරම්භ වෙනවා. මර්ධන වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නංවන රටවල් ලයිස්තුවේ මුල් රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා. එම ලයිස්තුවේ පළමු දෙවන හා තෙවන ස්ථානවල පසුවන්නේ පිළිවෙලින් නවසීලන්තය, වියට්නාමය හා තායිවානයයි. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 60,000 ඉක්මවා ඇති අතර වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 290ක්. දිස්ත්‍රික්ක 21කින් කොවිඩ් ආසාදිතයන් 772 දෙනෙකු ඊයේ වාර්තා වුණා. කොළඹින් 189ක්, ගම්පහෙන් 178ක්, කළුතරින් 93ක්, කුරුණෑගලින් 62ක්, අම්පාරෙන් 36ක්, රත්නපුරෙන් 23ක්, බාතුරින් 20ක්, ගාල්ලෙන් 19ක්, මහනුවරින් 17ක්, කෑගල්ලෙන් 17ක් සහ තවත් දිස්ත්‍රික්ක 11කින් කොවිඩ් ආසාදිතයන් 88 දෙනෙකු හඳුනා ගැනුණා. විදේශන්හි සිට පැමිණි 30 දෙනෙකුද මේ අතරට අයත්. කොවිඩ් ආසාදිත වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටිනවා. කොවිඩ් ආසාදනය වූ 7 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතායි. තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ ගණන 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මට්ටක්කුලියේ පදිංචි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේදී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකුල වූ හෘද රෝගයක් හේතුවෙන්. ගෝනපොළ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියාව ඇයගේ මරණයට හේතුවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා කෙරෙන අහඹු පරීක්ෂණ අද සිට යළිත් ආරම්භ කරන බව පොලිසිය පවසනවා. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 12කදී මේ මෙහෙයුම මේ වන විට පැවැත්වෙනවා. ඒ සඳහා ඔබගේ උපරිම සහාය අපේක්ෂා කරනු ලබනවා. මීට අමතරව බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරේ පොදු ස්ථාන ගාලුමෝදර පිටිය, කොටුව, පිටකොටුව ආශ්‍රිතව මහජනතාව හමු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කොළඹින් ගමන් කරන දුර ගමන් සේවා බස් රථවල මගීන් සහ රියදුරන් කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමත් ක්‍රියාත්මක වෙනු ලබනවා. ඊයේ දිනේ බස්නාහිර පළාත තුල පරිසර කොට්ටාශය නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් විසින් රාජ්‍ය නොවන ආයතන එවැගේම කර්මාන්තශාලා ආදිය සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා. එවැනි ආයතන 830ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එම ආයතන 830න් ආයතන 71ක් එම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා. එම ආයතන 71 පරිපාලකයින්ට සුපරීක්ෂකයින්ට එරෙහිව අපි නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. පොරොන්දු වූ එන්නත් මාත්‍රා ප්‍රමාණය සැපයීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා සමාගම සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ අතර දකුණු අප්‍රිකාවේ වසංගත රෝග විශේෂඥයෙකු ලොව ධනවත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ එන්නත් සැපයුම් ගබඩා නොකරන ලෙසයි. කොවිඩ් වෛරසයට එරෙහිව තනා ඇති එන්නත් කිහිපයක් මේ වන විට ලෝපුරා භාවිත කරමින් පවතිනවා. ඒ අතරින් වඩාත් කතාබහට ලක් වූ එන්නතක් වන ඇස්ට්‍රසෙනෙකා එන්නත් නිෂ්පාදන සමාජික රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමයට පොරොන්දු වූ ප්‍රමාණය සැපීමට කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට දෙපාර්ශවය අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්. එම පසුබිම තුළ යුරෝපා සංගමය ඉල්ලා සිටින්නේ එක්සත් රාජධානියේ ඇස්ට්‍රසෙනෙකා සමාගමේ එන්නත් නිෂ්පාදනාගාරවල නිපදවන වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් තමන්ට ලබා දීමට කටයුතු කරන ලෙස. පොරොන්දු වූ ප්‍රමාණය සැපයීමට කටයුතු නොකරන්නේ නම් එන්නත අපනයනය කිරීමට සීමා පනවන බවට යුරෝපා සංගමය මීට පෙර අනතුරු අඟවා තිබුණා. මේ අතර දකුණු අප්‍රිකාවේ වසංගත රෝග විශේෂඥයෙකු වන මහාචාර්ය සලීම් අබ්දුල් කරීම් ධනවත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ එන්නත් සැපයුම් ගබඩා නොකරන ලෙසයි. ධනවත් රටවල හැසිරීම අදහාගත නොහැකි බව පවසන ඔහු සෑම කෙනෙකුම ආරක්ෂිත වනතුරු කිසිවෙකු ආරක්ෂිත නොවන බවට අනතුරු අඟවනවා. මේ අතර ලෝපුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 10,40,41,000 ඉක්මවා ගියා. කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21,84,000කට අධිකයි.
ඉන්දිය රජයේ ප්‍රධානයක් ලෙස හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමේ අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේ කිසිදු කොටසක් ආයෝජකයින්ට නොදෙන බවට ජනාධිපතිවරයා වහාම රටට ප්‍රතිඥා දිය යුතු බවට වන ජනතා පෙත්සමකට අත්සන් තැබීම ගාල්ලෙන් ආරම්භ වුණා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් හෙට සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ආයෝජකයන්ට නොදෙන බවට ජනාධිපතිවරයා වහාම රටට ප්‍රතිඥා දිය යුතු බවට වන ජනතා පෙත්සමකට අත්සන් තැබීම ඊයේ ගාල්ලෙන් ආරම්භ වුණා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විසින් මේ සංවිධානය කර තිබෙනවා. මේ දින කිහිපය තුළ ලංකාව පුරාම මේක සිදු කරනවා. මේ නැගෙනහිර ජැටිය අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටම දෙන්න. අපේ වරාය සේවකයෝ, ඉංජිනේරු අංශය සියලුම දෙනාට හැකියාව තියෙනවා වරාය ගොඩනගා ගැනීමට. මේ අතර නැගෙනහිර පර්යන්තයේ 100%ක් රාජ්‍ය ව්‍යවසාය යටතේ පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවට බල කිරීමට හෙට සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමටද වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදත් අදහස් පළ කළා. රටේ ජාතික සම්පත් විකුණනෝ අපි ආහම මේවා ආපහු ගන්නවා කියලා මේ රට රවට්ටපු දේශපාලකයොත් මේ රටේ ජනතාව නම් සමාව දෙන්නේ නැහැ ඒ කරපු වංචාවට. අනිත් එක මේක හම්බන්තොට වරායත් එක්ක සංසන්දනය කරන්න බෑ. හම්බන්තොට වරායේ නැව් වෙන්නේ නැති අවතාර පිරිච්ච තැන. මේක නැව් වෙන ආදායම් උපදවන තැන. ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලි ස්ථාවරයක සිටිනවා. කොළඹ ජැටියට යම්කිසි ආයෝජකයෙක් එනවා නම් ඒ එන්නට ඕනේ 100%ක්ම දේශීය සමාගමක් යටතේ කියලා. දැන් අපි තාමත් මේ මත ප්‍රකාශ කරන්නේ මොනවා හෝ වේවිය කියන අනුමානය මත. වඩාත් නිවැරදි වන්නේ අවසාන වාර්තාව ආවට පස්සේ. ඒ වාර්තාවට එකඟද නැද්ද කියලා මත ප්‍රකාශ කරන්න. මම උනත් මගේ අවසාන මතය ප්‍රකාශ කරන්නේ ඒ වාර්තාව දැක්කට පස්සේ. නැගෙනහිර ජැටිය විකුණනවට අපි විරුද්ධයි. බදු දෙනවටත් අපි විරුද්ධයි. කෙනෙක් අහන්න පුළුවන් UNP ආණ්ඩුව නේද මේක පටන් ගත්තේ කියලා. ඔව්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු සමහර දේවල් වලට අපි විරුද්ධයි. ඒක නිසා තමයි අපිට එතුමත් එක්ක ගැටුමක් ඇති වුනේ. ඒක නිසා තමයි අපිට එළියට බහින්න සිද්ධ වුනේ. එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටු නොවීම හේතුවෙන් තමන් පක්ෂ ජාතික සංවිධායක තනතුර භාර නොගත් බව නවීන් දිසානායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී මා පත් කළත් එය මම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ දිගටම දරනවා. පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීමට මූලිකත්වය හේතු වූයේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම. එක්සත් ජාතික පක්ෂය වෙනස් විය යුතුයි. පක්ෂයේ නායකත්වය දැන් අපි නව දිශාවකට යොමු කළ යුතුයි. ඒ වගේම මමත් තීරණයක් ගත්තා. මට ලබලා දීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයක්. මම තානාන්තර බලාගෙන දේශපාලනය කරපු කෙනෙකුත් නෙමෙයි, කරන කෙනෙකුත් නෙමෙයි. පොදු විපක්ෂයක් අවශ්‍යයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී එකට එක හොයලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් හදන්නේ වැඩපිළිවෙලකට අපි එක්ක හොයනවා. මම ඉදිරියේදී තීරණය කරනවා මම කොයි විදිහටද දේශපාලනය කරන්න කියලා. එහෙම වෙච්චාම මම තමුන්නාන්සලාව දැනගන්න. දැනට මම එක්සත් ජාතික පක්ෂයේ මෙතුමා වගේ සමාජිකයෙක්. රේගු නිලධාරීන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන රේගු ආඥාපනත වෙනස් කිරීමට කිසියම් පිරිසක් විසින් උත්සාහ දරමින් සිටින බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. රේගුවේ ඉන්නේ ඔක්කොම දූෂිත නිලධාරීන් මේ ඔක්කොම එලවලා හරි මම මේ දේ කරනවා කියන ප්‍රකාශය එළියට ආවුවාම මේකේ විශාල ප්‍රමාණයක් හොඳ නිලධාරීන් ඉන්නවා කියන එක යට ගියාම වැරදි චිත්ත රූපයක් වෙන්න පුළුවන්. මම හිතනවා ජනාධිපතිතුමාට උපදෙස් දෙන සමහර අය මේ බදු පිළිබඳව ප්‍රතිපත්ති ගන්න අය මේ පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා හරි දේ කළා නම් මේ දේ මග හරව ගන්න තිබුණා. අපේ රේගු වෘත්තීය සම්දානයේ විදියට පහුගිය අවුරුද්දේ යෝජනා මාලාවක් දුන්නා අතිගරු ජනාධිපති
ජනාධිපතිතුමා හම් වෙලා මේ රේගුව මීට වඩා උසස් තැනකට එන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ එතුමා ලලිත් විරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න එතුමාගේ එකඟතාවයක් තිබුණා. එතුමා බොහොම පැහැදුනා මේ වෘත්තීය සමිති කර පිළිීමට. නමුත් අවසානයේ එනකොට 28 දෙනෙක්ගේ කමිටුවක් එහෙටත් නැති මෙහෙටත් නැති පත් කළා. ඒ සාකච්ඡාව කරගන්න බැරි තැනට පත් කළා තියෙනවා. ඒක කරේ කවුද කියන එක මම හිතනවා ජනාධිපතිතුමා හොයලා බලන්න ඕනේ. ඒ කමිටුව එකම දවසක් රැස් වුණා. එදින් පස්සේ එදා බෙදා රැස් වුණේ නැහැ. එතකොට අපි විසින් දීපු යෝජනා මාලාව එතනින්ම නැවතුණා. මේ ඇති වෙලා තියෙන පසුබිමත් එක්ක අපිට බයක් තියෙනවා. කවුරු හරි පිරිසක් මේ රේගුව ඇතුළට එවලා මේකේ ඉන්න දක්ෂිණ නිලධාරීන් ටිකක් එළියට දාලා යම් දෙයක් කරන්න හදනවද කියලා. අද මේ රටේ තියෙන අනිත් දෙපාර්තමේන්තු ඕනම එකකින් ඇමතිවරයෙකුට බලපෑමක් කළා Tamanට රිසිදේ කරගන්න පුළුවන්. රේගුවේ ඒ දේ කරන්න අපි කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. ඇයි ඒ? මෙන්න මේ තියෙන රේගුව ආඥා පනතේ රේගු නිලධාරීන්ට දීලා තියෙන ස්වාධීනත්වය. ඒ නිසා මේ ආඥා පනත වෙනස් කිරීමේ උවමනාවක් මේක පිටිපස්සේ බොහෝ අයට තියෙනවා. මේක පිටිපස්සේ ඉන්න කාක්කන්ට මේක විනාශ කරන්න ඉඩ දෙන්න එපා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මත පදනම්ව මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ඔබ ඉදිරියට යන්න ඔබට ලැබෙන වරප්‍රසාද වැඩි වෙනවා. ඔබ ආපස්සට එන්න ඔබට ලැබෙන වරප්‍රසාද අඩු වෙනවා. ඒ performance based payment එකක් නැත්නම් performance based contract එකට ක්‍රීඩකයා පෙළ ගැස්වීම ඔබට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ඉදිරියේදී අදාළ වෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝගයක් විදියට හැම ක්‍රීඩාවකටම performance based payment structure එකට අපි යනවා. විශාල කතා බහකට ලක් වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් බලපානවා කියන එක මතක් කරන්න ඕනේ. අපි දන්නවා සංචාරයක් යනකොට ඒක විනෝදාත්මක සංචාරකයක්ද ක්‍රීඩා සංචාරයක්ද කියන එක අපි අහලා තියෙනවා. අපි දන්නවා වෙන දේ. ඉතින් මින් ඉදිරියට අපි රට යනවා නම් යන්නේ පර්පස් එකක් එක්ක. අපි රට යන්නේ පුහුණු වෙන්න නම් අපි යන්නේ පුහුණු වෙන්න. නෝදෙට නෙමෙයි. අපි රට යන්නේ ඉවෙන්ට් එකකට නම් අපි යන්නේ දිනන්න. ගිහිලා කාඩ් ගහන්න එම නෙමෙයි. ඒ හින්දා ඒ බව මතක තියාගෙන ඔබ ඉදිරියේදී මේ ගමන යන්න සූදානම් වෙන්න. ඔබ මහන්සි වෙන්න. මොකද ඔබයි මේ රටේ අනාගතය. ඒ නිසා තමයි අද ඔබ මෙතන ඉන්නේ. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය අවසන් වනවා. සුබ දවසක්.